හාලෙලුයා දෙවියන් වහන්සේගේ වචනේ දෙස බලමු. අපි අද වචනය බලමු. අපේ පව් වලට සමාව දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නේ කෙසේද? අපේ පව් වලට සමාව දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නේ කෙසේද? ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් අපි සමාව ලබා ගන්නේ කොහොමද කියන එක. සමාව නැතිකම නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා තිබෙනවා මගේ දරුවනේ. දෙවියන් වහන්සේගේ සමාව ඒ මනුෂ්‍ය සංහතියට ලැබුණා නම් මේ ලෝකය සුන්දර වෙනවා. දෙවියන් වහන්සේගේ සමාව නොලැබීම හේතු කරන කොටගෙන තමයි ජීවිත විනාශයට පත් වෙලා තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ සමාව මිනිස්සුන්ට නොලැබීම නිසා මනුස්සයන්ගේ ජීවිත විනාශ වෙමින් විනාශයකට පත් වෙන අද මනුස්සයෙකුට සමාව නැති නිසා නොයෙකුත් රෝග නොයෙකුත් විස බීජ මනුස්සයගේ ජීවිත ශරීරවලට ඇතුල් වෙලා තිබෙනවා මගේ දරුවනේ. මේකට හේතුව දෙවියන් වහන්සේ අපිට දෙන සමාව අපිට දෙන ප්‍රේමය නැති කම නිසා. දෙවියන් වහන්සේගේ දරුවන්ට සමාව ලැබුණට සමාව නොලැබෙන දෙවියන් වහන්සේගේ සමාව නොලැබෙන තව පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා. එය ගැනයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මතෙවුස් සුභාරංචියේ 6:15 කතා කරනවා අපිට. මතෙවුස් සුභාරංචියේ 6:15 නුඹත් නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක. බලමු තව පාරක් මතෙවුස් සුභාරංචියේ 6:15 නුඹත් නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක. ස්වාමීන් වහන්සේ අපේ වර්ධිවල් වලට අපේ සමාව නොලැබෙන එකම හේතුව අපි අද මිනිස්සෙන්ට සමාව දෙන්නේ නැති වැරද්ද නිසා. මිනිස්සුන්ගේ ජීවිතේට අපි සමාව දෙන්න කොහෙත්ම කැමති නැහැ. ඒ මිනිස්සු හොඳින් ඉන්නවට කැමති නැහැ. ඒ මිනිස්සුන්ට අපි සමාව දෙන්නේ නැත්තම් ඒ මිනිස්සුන්ට සමාව කවුද දෙන්නේ? අපි මිනිස්සෙන්ට සමාව නොදී ඒ මිනිස්සෙන්ව ජීවිත හිර කරලා එක තැනකට තබලා තිබෙනවා. අපේ සමාව අපි දෙන සමාව කරනකොටගෙන තමයි ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට දෙවියන් වහන්සේගේ ගැලවීම නිදහස් වෙන්නේ මගේ දරුවනේ. අපි මිනිස්සුන්ට ගැලවීම ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ මිනිස්සුන්ගේ ජීවිතයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පෞද්ගලික ගැලුම්කරු හැටියට යන්න අපි ආඥා කළාට ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෞද්ගලික ගැලුම්කරු හැටියට වඩින්න විදිහක් නැහැ. අපි මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු කරපු පව් වලට අපි සමාව නොදී තිබෙන තාක්කල් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සුභාරංචිය මිනිස්සුන්ගේ ජීවිත වලට යන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිත ගැලවීමට ලක් වෙන්නේ නැහැ. අපි පණ දාගෙන උඩ දාගෙන කොච්චර යාඥා කළත් ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට ඒ දේ යන්නේ නැත්තේ අපි මේ මිනිස්සෙන්ට දෙවියන් වහන්සේ තුල සමාව නොදී නිසා. එතකොට අපිට සමාව ලැබෙන්නේ නැහැ. මේ සමාව නොලැබුණු නිසා ජීවිත අපායට වැටෙනවා. අපායට ඇදගෙන වැටෙනවා. මේ සමාව නොදී තිබෙන තාක්කල් තමයි අපේ ජීවිතවලට මේ හැලහැප්පීම් ප්‍රශ්න කරදර දුක් ගාවිනා හැප්පීම් නොයෙකුත් දේවල් සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ට අපි සමාව නොදී මේ මිනිස්සුන්ගේ වරදවල් වලට අපි කමාව නොදී අපි වැඩ කටයුතු කරන නිසායි මේ මිනිස්සුන්ගේ ජීවිත විතරක් නෙමෙයි මේ මිනිස්සුන්ගේ ජීවිතයි අපේ ජීවිතයි දෙකම අපායට වැටෙනවා. මේ අපායට වැටෙන එකෙන් බේර ගන්න තියෙන එකම මඟ අපි දෙවියන් වහන්සේ තුල ඒ මිනිස්සුන්ගේ වැරදි වලට අපි සමාව දිය යුතුයි. අපිට ඒ මිනිස්සු අපිට වැරදි කළාට ප්‍රශ්නයක් නැහැ. අපි සමාව දිය යුතුයි. අපි සමාව නොදී තිබෙන තාක්කල් අපේ ජීවිත විනාශ වෙනවා මගේ දරුවනේ. ඒක නිසා අපි සමාව දිය යුතුයි. ඒ මිනිස්සුන්ට ගැලවීම ලබන්නට
ඒ මිනිස්සුන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමුන්ගේ පෞද්ගලික ගැලුම්කරු හැටියට අදහා ගැනීමට අපි සමාව දිය යුතුයි. ඒ සමාව නොදෙන තාක්කල් ජීවිත විනාශ වෙනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ විතරක් නෙමෙයි අපේ ජීවිතත් ඒකම මේ නරකාදිය කියන ඒ අප්‍රසන්න තැනට යන්න පුළුවන් වෙනවා අපි සමාව නොදී තිබෙන තාක්කල්. ඇයි අපිට සමාව දෙන්න බැරි? ඒ මිනිස්යාගේ ජීවිතය කරපු වැරදි වලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට සමාව දුන්නා නම් අපේ වැරදි වලට, අපේ අඩුපාඩුකම් වලට උන්වහන්සේ අපිට සමාව නොදුන්නා නම් අපි මැරිච්ච තැන් වල ගසුත් නැහැ. මැරිච්ච තැන් වල ගසුත් නැතුව යනවා. මොකද මැරිච්ච තැන් වල ගසුත් හැදෙන්නේ නැහැ අපේ තියෙන පව් නිසා. මැරිච්ච තැන් වල ගස් හැදෙන්නේ නැහැ අපේ තියෙන පාපය නිසා. ගස් වලටත් පොහොරක් නැහැ. අඩුම ගානේ අපේ ශරීරයේ පණුවොත් කන්නේටි ධර්මයට අපිපත් වෙනවා. ඒ කියන්නේ ශරීරයෙන් වැඩක් නැහැ. අපි තව කෙනෙකුට සමාව නොදෙන අපි මේ ශරීරයෙන් වැඩක් නැහැ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට අපිව වැඩක් නැහැ. අපි වැඩක් නැතුව යනවා අපි සමාව නොදුන්නොත්. මගේ දරුවනේ සමාව නොදුන්නොත් දෙවියන් වහන්සේට අපෙන් වැඩක් නැහැ. අපෙන් කරගන්න තියෙන දේවල්, අපෙන් කරගන්න තියෙන රාජකාරී උන්වහන්සේට කරගන්න බැරුව යනවා. ලොකු දේවල් කරන්න උන්වහන්සේ බලාපොරොත්තුව තිබුණත් ඒ කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. අපි ඒ අහිංසකයට, ඒ මිනිස්සයාට කරපු වරදට, අපිට කරපු වරදට හෝ වෙන යම් කෙනෙක් කරපු වරදකට හෝ ඒ මිනිස්සයාට සමාව දීලා දෙවියන් වහන්සේ තුරට අරගත්තේ නැත්තම් ඒකේ වන්දිය අපිට ගෙවන්න වෙනවා කියලා උන්වහන්සේ මේ සුදෝ මතෙව් 6:15 සුභාරංචියේ අපිට මතක් කරලා දෙනවා. මගේ දරුවනේ මොකද හේතුව? අපි සමාව නොදෙන තාක්කල් මේ විස බීජ කොරෝනා මෙවැනි රෝග තවත් මේ පොළවේ පවතින්න යනවා. ලෝකේ විනාශයකට තමා ඇදගෙන යන්නේ මේ පත් වෙන්නේ මේ මිනිස්සු. තව මිනිස්සෙකුට සමාව නොදී සිටින තාක්කල් අද අපි බලනවා අද ප්‍රවෘත්ති වලට, පත්තර වලට, එක නිවුස් වලට බලන්න තව මිනිස්සෙකුට විරුද්ධව තව මිනිස්සෙක් නැගිටින එකයි වෙන්නේ. සමාවක් දෙන පැත්තක් පේන්නේ නැහැ. සමාවක් දීලා ඒ මිනිස්සුව හරි මාර්ගයට ගන්න කරන ඒ මිනිස්සුන්ට සමාව දීලා හරි මාර්ගයට ඒ මිනිස්සුන්ට දැනුමුතුකම් දෙන්න කෙනෙක් නැහැ. ඒ ඉන්නවා නම් ඉන්නේ දෙවියන් වහන්සේගේ මේ අභිෂේකලත් දරුවෝ පමණයි. ඒ දරුවෝ ඒ මිනිස්සෙන්ට සමාව නොදී තියෙන සාකල් මේ ලෝකයේ විනාශයට එනවා. සමාව නොදී තියෙන තාක්කල් මේ මිනිස්සයාගේ ජීවිතේට කිසිම සුබ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපිටත් වදිනවා. ඒ මිනිස්සෙකුට සමාව දෙන එකේ තමයි අපිට ආශිර්වාද තියෙන්නේ. අපි තව කෙනෙකුට සමාව දෙනවද අපිට ආශිර්වාද එනවා. ඒ ආශිර්වාද අහිමි වෙනවා අපි අන් අයට සමාව නොදී සිටින තාක්කල්. ඒ මිනිස්සුන්ට සමාව දීලා ඒ මිනිස්සු සමග කතා නොකළත් ප්‍රශ්නයක් නැහැ. අපි මුළු හදවතින් මුළු හදපත්ලෙන් දෙවියන් වහන්සේ තුල අපේ මිනිස්සුන්ට සමාව දීලා අපේ පාඩුවේ අපි ජීවත් වුණොත් ඒ ඇති. ඒකයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. අපේ මිනිස්සුන්ට සමාව දීලා ඒ මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි පිස්සු නටන එක නෙමෙයි උන්වහන්සේ කැමති. ඒ මිනිස්සුන්ට සමාව දීලා අපි පැත්තකට වෙන එකයි. ඒකයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මුළු හදවතින්. ඒ මිනිස්සුන්ට සමාව දුන්නා කියන්නේ ඒ මිනිස්සයා වෙනුවෙන් යාඥා කරනවා කියන එකයි. අපිට මිනිස්සුયો ගලවන්න උන නින්දා අපි මිනිස්සෙකුට අපි මිනිස්සෙක් එක්ක තරහ වෙන එක දෙවියන් වහන්සේට නෙමේ පාඩුව අපිටයි. දෙවියන් වහන්සේට අර ලැබෙන්න තියෙන මිනිස්සුયો නැතුව යනවා. ඒක යක්ෂයට යනවා. යක්ෂයට මිනිස්සුන්ව බිලි වෙනවා. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන, දෙවියන් වහන්සේට ඕන කරන මනුස්ස සංහතිය කොටාසය යක්ෂයට බිලි වෙනවා. අපිට යක්ෂයට බිලි වෙනවා. මොකද හේතුව අපි සමාවදී දෙන්නේ නැති නිසා දෙවියන් වහන්සේට. වගේම අපිටත් ලොකු දේවල් වලට මුහුණ පාන්න වෙනවා. අද මිනිස්සු කියනවා මේක
අර ආත්මෙන් මේ ආත්මෙන් කරපු වැරදි ඒක නෙමෙයි ඇත්ත කතාව. අපි මේ ආත්මෙදි කරපු පව් තමයි අපිට පරිසම් දෙන්නේ, වෙන දෙයක් නැහැ. අපි තව කෙනෙකුට සමාව නොදී අපි තව කෙනෙක් දිහා තිත්ත කමින් පලිගැනීමෙන් බලනවද? අපිට no chance no සමා. අපි ඒ නිසා හැප්පෙන්න තියෙන ඉඩ කඩ වැඩි. අපි තව කෙනෙකුට සමාව නොදී ඒ මිනිස්සයා විවේචනය කර කර ඒ මිනිස්සයාව පහත් තත්ත්වයට හෙලා දක්මින් කතා කර කර ඒ මිනිස්සයාට සමාව නොදී අපි පැත්තකට වෙනවද? අපිටත් ඔය අනතුරු වලට ඔය ලෙඩ දුක්ඛම් කටළු ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒකයි ඇත්ත. අද හොඳට හොයලා බැලුවොත් ඒක තමයි ඇත්ත කතාව. අපි කරපු වැරදි වලට තමයි අපිට දඬුවම් ලැබෙන්නේ. ඒක ඒ ආත්මයක් පාසා නෙමේ. ඒක මේ ජීවිතේ අපි ඉපදිච්ච දා පටන් අපිට ලැබෙන දේවල් මගේ දරුවනේ. ඉපදිච්ච දා පටන් අපිට උරුම වෙච්ච දේවල්. අපි ඉපදිච්ච දා පටන් කරපු පව් වලටයි අපිට පනිෂ්මන්ට් කන්න වෙන්නේ. ඒකයි දෙවියන් වහන්සේ කියනා වගේ මේ මතෙව් සුභාරංචි 6:15 අපිට කියන්නේ මගේ දරුවනේ නුඹලා මිනිස්යන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්න වුණා. නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාට වරද කමා නොකරනසේක, නුඹලාගේ වරද කමා නොකරනසේක කියලා උන්වහන්සේ අපිට සුද්ධ මතෙව් 6:15 කියනවා මගේ දරුවනේ. අපි ඒ වරදවල් වලට අපි සමාව දිය යුතුයි. මොකද අපේ පව් වලට සමාව දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න නම් ලබා ගන්න කෙසේද? ඒ විදිහට තමයි අපි උන්වහන්සේගේ සමාව ලබා ගන්න වෙන්නේ. අපිට සමාවක් අපේ කරපු වැරදි වලට අපිට සමාව ලැබෙන්නේ අපි වගේ අපිට කරපු වැරදි වලට අපිට සමාව ලැබෙන්නේ ඒ මිනිස්සයා අපිට කරපු වැරදි වලට අපි සමාව දුන්නොත් පමණයි කියලා මේ සුද්ධ මතෙව් 6:15 අපිට කතා කරනවා මගේ දරුවනේ. අපිට කතා කරනවා අපි සමාව දිය යුතුයි. ඒ උස් පහත් ભેද, ආගම් ભેද, ಜಾති ભેද නෙමේ වැදගත් වෙන්නේ සමාව දෙන එකයි. උස් පහත්ද පොඩිද ලොකුයිද කියලා අදාළ නැහැ. එයා වැඩුමහල්ද බාලද කියන එක අදාළත් නැහැ. අපි සමාව දිය යුතුයි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට. අපිට නැකින්න බෑ, කෙලින් වෙන්න බෑ. අපි සමාව නොදුන්නොත්, අපි සමාව නොදී අපි සමාව ඒ මිනිස්සු දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා අරදිය යුතුයමයි. එතකොට තමයි උන්වහන්සේ අපිට කියලා තියෙන ඒ සමාදානය නිදහස් කරන්නේ. අපිට තියෙන සුවර්ග රාජ්‍යයේ දොර විවෘත වෙන්නේ අපි ඒ මිනිස්සෙන්ට සමාව දීලා ඒ මිනිස්සු වෙනුවෙන් යාඥා කළොත් අපිට පමණක් නෙමෙයි මිනිස්සුන්ට සුවර්ග රාජ්‍ය හිමි වෙනවා. ඒකයි ඇත්ත. මේ ඔක්කොම මිනිස්සු කරන්නේ සාමාන්‍යයෙන් කතාවට කියනවා හොඳ ලෝකේ නරක ලෝකේ යන විදිහටයි. මිනිස්සුෙකුට හොඳ ලෝකයක් නරක ලෝකයක් නැහැ. තිබෙන්නේ ස්වර්ග රාජ්‍ය පමණයි. මගේ දරුවනේ ස්වර්ග රාජ්‍යයට යන්න ඕන නම් ස්වර්ග රාජ්‍ය තුල ගිහිලා දෙවියන් වහන්සේත් එක්ක අපේ ජීවිතය ලස්සනට සුන්දරව කාලය ගත කරන්න ඕනනම් අපි මිනිස්සෙන්ට දෙවියන් වහන්සේ තුල සමාව දිය යුතුයි. දෙවියන් වහන්සේ උගන්වපු මතෙව් සුභාරංචි 6:15 හැටියට අපි සමාව දුන්නොත් අපිට සමාව පෙරලා එනවා. අපි අර උදාහරණයකට අපි වමන දේ කපන්නේ. අපි දෙයක් වැව්වොත් අපි දෙයක් වැව්වොත් කපන්නේ අපි ඒ දෙමයි. අපි මඤ්ඤොක ගහක් හිටෙව්වොත් අපිට ලැබෙන්නේ මඤ්ඤොක්කමයි, වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. වගේම අපි වපුරන දේ තමයි අපි කපා ගන්නවා. වගේම අපි ඒ මිනිස්සයාට සමාව නොදුන්නොත් අපිටත් මේක අපේ සමාවක් ලැබෙන්න තියා හිතන්නවත් බෑ දෙවියන් වහන්සේගෙන් නම්. මිනිස්සු එක එක තැන් වලට ගිහින් සමාව ලබා ගන්න එක එක කාරණා එක එක පුද පූජා කරනවා, එක එක දාන ධර්ම දෙනවා මිනිස්සු සමාව ලබා ගන්න. ඒ මොන දේ කළා සමාවක් ලැබෙන පාටක් නැහැ. සමාව දෙන්න පුළුවන් එකම කෙනා දෙවියන් වහන්සේ පමණයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. සුදමයන් වහන්සේ පමණයි. වෙන දෙවි කෙනෙකුට සමාව දෙන්න පුළුවන් නම් ඒ දෙවියන් වහන්සේට පමණයි. සමාව දෙන්න හැමෝටම බෑ. දෙවියන් වහන්සේ තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් තමයි මේ පාප සෝදලා ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලට විතරයි සමාව දෙන්න පුළුවන් බලයක් තිබෙන්නේ. වෙන කෙනෙකුටවත් වෙන
නායකයෙකුටත් බෑ. දෙවියන් වහන්සේ නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රයා කුරුසියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් තමයි මිනිස්සුන්ට සමාව දුන්නේ. ඒ ලේ වලට පංගුකාරත්වය ලැබපු අය තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ කියන්නේ. අභිෂේක කළත් සුද්ධාත්ම බෞතිස්ම ලැබපු දෙවියන් වහන්සේගේ අභිෂේක කළත් දරුවෝ පමණයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් වීමට හැකිවන්නේ. ඒ වන්නේ එහෙම හැකිවන්නේ මේ දෙවියන් වහන්සේ තුල අපි මිනිස්සුන්ට සමාව දීලා ඒ සමාව එක්ක ලැබෙන ශුද්ධාත්ම බලයේ වරම් තමයි ඒ දරුවන්ට ලැබෙන්නේ. ඒ මිනිස්සුන්ට උදව් උපකාර කරලා සමාව දීලා ඒ මිනිස්සුන්ගේ වැරදි වලට යාඥා කළාම දන්නේම නැතුව ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය ඒ මිනිස්සුන්ට ලැබෙනවා. ඒකයි මිනිස්සයා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න පුළුවන් නොවන්න පුළුවන්. නමුත් ලැබෙනවා මොකද හේතුව දෙවියන් වහන්සේ කිව්ව දේ කරපු නිසා කේකරුකමේ අභිෂේක කළත් ආශිර්වාදයේ මිනිස්සයා පිට වැగిරෙනවා. ඒකයි කියන්නේ සමාව දෙන්න මගේ දුවේ පුතේ නැත්තම් නුඹලාටත් සමාවක් මගින් ලැබෙන්නේ නැහැ. සමාව දෙය යුතු ඒක තමයි අපි කියන්නේ මේ අගාපේ ප්‍රේමය කියන්නේ. අන්න ඒකයි මුවින් දෙන සමාවයි කියන්නේ. අපි පේන්න මිනිස්සෙන්ට පේන්න නිකන් කටින් කියන සමාව මං වාට සමාව දුන්නා කියන එක නෙමෙයි. මුළු ඇතුළාන්තයෙන් මුළු හදවතින් සමාව දිය යුතුමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මුළු ඇතුළාන්තයෙන් සමාව දීපුවම තමයි ඒ මිනිස්සයාටත් අපිටත් සුබ්බ සිද්ධ වන්නේ. දෙවියන් වහන්සේ තුල අපිට ගැලවීම ලැබුණා වගේ ඒ මිනිස්සයාට ගැලවීම ලබා ගන්න නම් ඒ මිනිස්සයා දෙවියන් වහන්සේ තුලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට ගන්න ඒ ගැලවීම ස්ථිර කරන්න නම් ඒ ගැලවීම කන්නකොටගෙන සුභාරංචිය කන්නකොටගෙන ගැලවීම ලබන්න නම් අපි දෙවියන් වහන්සේ තුල අපි මේ මිනිස්සයාගේ වැරදි වලට සමාව දීලා ඒ වැරදි වලට අපි යාඥා කළ යුතුයි දෙවියන් වහන්සේ තුල. ඒකර ස්වාමීන් වහන්සේ ඒ මිනිස්යාගේ අඩුපාඩුකම් වැරදි ඔක්කොම මකලා අයින් කරලා ඒ මිනිස්යව දෙවියන් වහන්සේ තුලට කැඳවලා ගන්නවා ලබා ගන්නවා මගේ දරුවනේ. ඒකයි මේ අපි යාඥා කරනකොටගෙන කරන්නේ. බලහත්කාරයෙන් මිනිස්සුන්ව ගන්න බෑ ආගමකට. බලහත්කාරයෙන් ඉන්නෙත් නෑ. සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට ගත්තත් ඒක අහු වෙනවා. බලාත්කාරයෙන් ගත්තත් ඒක අහු වෙනවා. හැබැයි අපි යාඥා කරලා අපි දෙවියන් වහන්සේ තුල දන ගහලා මැදිහත් කාරකම් කරලා ඒ මිනිස්යාට සමාව දීලා ඒ මිනිස්යාගේ වැරදි අඩුපාඩුකම් වලට අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් සමාව ඉල්ලලා ඒ මිනිස්යාට ලබා දීපුවම මේ මිනිස්යා දන්නේම නැතුව දෙවියන් වහන්සේ ගැලවීමට ගේනවා ගලවනවා. අන්න එකයි ඒ ගැලවීමට එනවා කියන එකයි මිනිස්යා ආගමට බැඳෙනවා කියන්නේ යන්නේ ඒකටයි. මිනිස්සේ ගැලවීමට එනවා කියන එකටයි මේ මිනිස්සු කියන්නේ කිතුණුවන්ගේ ආගමට යනවා කියලා. මිනිස්සේ ගැලවීම ලබනවා කියන්නේ මගේ දරුවනේ ඒ හිටපු තත්ත්වේ ඒ කියන්නේ අපරාජිතව ඉඳලා පරාජිත වගේ ඉඳලා ලෙඩ දුක්ඛම් කටළු ප්‍රශ්න වලින් මිරිකිලා එවයින් ඈත් වෙන එකටයි එවයින් සම්පූර්ණයෙන්ම එවයින් සුද්ධ වෙලා ලස්සන ජීවිතයක් ගත කරන එකටයි මේ ගැලවීම ලබනවා කියන්නේ. ගැලවීම ලබනවා කියන්නේ අපි පාපයෙන් අයින් වෙනවා කියන එකයි. පාපෙට මෙහෙ කරන්නේ නැහැ. යක්ෂයෙන් අයින් වෙනවා කියන එකටයි ගැලවීම ලබනවා කියන්නේ. මිනි මරන්නේ නැහැ, කාමිතචාර වල නැහැ, හැම කිසිම දෙයක් කරන්නේ නැති කෙනා තමයි ගැලවීම ලබනවා කියන්නේ. එකටයි ගැලවෙනවා කියන්නේ. ගැලවීම ලබනවා කියන්නේ දෙවියන් වහන්සේ දුරට එනවා කියන එකයි. දෙවියන් වහන්සේ දුරට එන්න බෑ හැමෝටම. එන්න අපි අර මිනිස්යාගේ වැරදි වලට සමාව දිය යුතුයි. නැතුව බෑ. ඒ මිනිස්යාගේ වැරදි වලට සමාව දෙන්න ඕනේ. අපි මිනිස්යාට කියනනේ මට සමාව වෙන්න කියන එක නෙමෙයි. අපි මුළු හදවතින් අපි දන ගහලා යාඥා කළ දෙවියන් වහන්සේගෙන් ඒ මිනිස්යාට සමාව ඉල්ලා දීලා ඒ මිනිස්යව අනේ ස්වාමීන් වහන්සේ වෙතට ගැලවීමට ගන්න කියලා යාඥා කළ යුතුයි. එතකොටයි අපිට උන්වහන්සේගෙන් මේ අසීමිත ආශිර්වාදයේ සමාව ලැබෙන්නේ. උන්වහන්සේගේ සමාව ලැබුණට පස්සේ තමයි අපිට ආශිර්වාද ලැබෙන්නේ. නැත්නම් අපිට ආශිර්වාදේ හිර වෙනවා. ආශිර්වාදේ එන්නේ නැහැ. මේ ආශිර්වාදය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන්න බැරි. ඒ ආශිර්වාදේ හිර වෙලා තිබෙන්නේ මිනිස්සු ලෙඩ හැදිලා ඉක්මනින් මැරෙන්නේ මේ දෙවියන් වහන්සේගේ සමාව ඒ මිනිස්සුන්ට නොලැබීම හේතු නිසායි. නොලැබිලා නැති නිසායි. දෙවියන් වහන්සේගේ සමාව ඒ මිනිස්සුන්ට අපිට ලැබුණා කියන්නේ මේ
පොළව සුන්දර පොළොවක් වෙනවා මගේ දරුවනේ. ලෙඩ දුක් කම් කටළු ප්‍රශ්න නැති. මේ ලෙඩ දුක් කම් කටළු ප්‍රශ්න කරදර ඇක්සිඩන්ට් වාහන හැප්පී මිනිස්සු මැරීම් ලෝක විනාශ භූමි කම්පා මේ හැම දෙයකට මුල පුරන්නේ අපි තාම මිනිස්සෙකුට සමාව දෙන්නේ නැති නිසායි. ඒ සමාව දීලා නැති නිසායි උන්වහන්සේත් එතකොට අපිට මේ පොළවට සමාවක් දෙන්නේ නැහැ. මේ පොළවට මේ අපේ පෘථිවියට සමාව ලබා ගන්න අපි මිනිස්සු හැටියට තා මිනිස්සෙකුට සමාව දීලා මිනිස්සයාගේ වැරදි අඩුපාඩුකම් වලට අපිට කියන්න බෑ යාගේ වැරදි අඩුපාඩුකම් වල ගිහිල්ලා ඔයාගේ වැරදි අඩුපාඩුකම් තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය ඒක හදාගන්න කියන්න බෑ. එතකොට ප්‍රශ්න වැඩි වෙනවා. ඒක කියන්න අපිට අයිති තියෙන දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේට පමණයි අර ගැලවීම ලබලා දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනෙකුට විතරයි අපිට පෞද්ගලිකව තනිය මේ මනුස්සය තුල මේ මනුස්සය රඳ ගහලා කතා කරන්න පුළුවන්. ඒක නැත්තම් එහෙම බෑ. ඒ මනුස්සයගේ වැරදි අඩුපාඩුකම් වලට සමාව දෙනවා කියන්නේ අන්න ඒකටයි මගේ දරුවනේ. එතකොට දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙනවා අපිට. අපි යාඥා කළ යුතුයි මිනිස්සු වෙනුවෙන්. අපි යාඥා කළ යුතුයි ඒ මිනිස්සයාගෙන් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් මින් ඉදිරියට වෙන්න එපා මගේ යේසුනි කියලා. මිනිස්සයාට අපි පහරවල් එල්ල කරලා යේසුනි මට මෙහෙම කිව්වා ඒ මිනිස්සයාට දඬුවම් කරන්න කියන එක නෙමෙයි වැදගත්කම. ඒකින් දඬුවම ඒ මිනිස්සයාට අපි දඬුවම් ඉල්ලුවොත් අපිටත් ඒ දඬුවම් රිටර්න් එනවා. ඒකයි අපි දෙවියන් වහන්සේගේ තියෙන ප්‍රේමයේ බරපතලකම. අපි දෙවියන් වහන්සේට අපි ඉල්ලන දේ අපිට දෙනවා. ඉල්ලන හොඳ දේවල් දෙනවා. හැබැයි අපි තා මිනිස්සෙක්ගේ ජීවිතේට විනාශයක් ඉල්ලුවොත් ස්වාමිනේ මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා විනාශ කරන්න කිව්වොත් ඒ දේ අපිට නිරතුරුවම අපිට ලැබෙන එක අපිට රිටර්න් එනවා. ඒකයි මේ දෙවියන් වහන්සේගේ තියෙන අභිෂේකලත් ප්‍රේමයේ දේවල්. වෙන අය නම් ඔය වෙන විදිහට තැන් වලට ගිහිල්ලා මිනිස්සුන්ට පොල් ගහලා අනමින කුඩමිනි හොන බූනියම් පන්දන කරලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන අයත් ඉන්නවා. දෙවිවරුත් ඉන්නවා. ඒ දෙවිවරු නෙමෙයි කියන්නේ මම මේ කතා කරන්නේ. මගේ දෙවියන් වහන්සේ ගැන කතා කරන්නේ. මගේ දෙවියන් වහන්සේ නම් එහෙම මිනිස්සුන්ට කරන්නේ නැහැම කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සුන්ට සමාව ඔබට සමාව ඕන නම් ඒ මිනිස්සුන්ට ඔබ සමාව දෙන්න ඕන. ඔබට ආශිර්වාද ඕන නම් ඒ මිනිස්සුන්ට ආශිර්වාද පතන්න ඕන. ඔබට ගැලවීම ඕන නම් ඒ මිනිස්සුන්ට ගැලවීම ඉල්ලිය යුතුයි. ඔබට යාන වාහන ඕන නම් ඒ මිනිස්සුන්ට ඔබ යාන වාහන ඉල්ලිය යුතුයි. ඔබට දෙවියන් වහන්සේ ඔබට මාව ඕන දෙවියන් වහන්සේ ඕන නම් ඒ මිනිස්සුන්ට දෙවියන් වහන්සේව අපි ඉල්ලිය යුතුයි. එතකොට දෙවියන් වහන්සේ උන්ට අපිට ලැබෙනවා. වහන්සේගේ සමාව පවා හැම දෙයක්ම ලැබිලා මේ පොළොව සුන්දර වෙනවා විතරක් නෙමෙයි අපිට ලස්සනට මේ පොළොව මත ජීවත් වෙන්න පුළුවන් ආශිර්වාද උන්වහන්සේ ලබා දෙනවා. හැබැයි මේ සුද්ධ මතෙව් 6:15 කියන වගේ අපි උන්වහන්සේ තුල අපි මිනිස්සෙන්ට සමාව දිය යුතුයි. ඒකයි කියන්නේ අපේ පව්වලට සමාව දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න කිසිද කියන එකේ පිළිතුරයි මම දේව දරුවනි මේ කතා කර සිටියේ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙනවා. උන්වහන්සේ අපිට මේ කියන මේ අපිට මේ දෙන සමාව ඒක නිකන් සමාව නෙමෙයි. ඒක ස්වර්ග රාජ්‍යයට යන දොරටුව විවෘත කරන මාර්ගය. ස්වර්ග රාජ්‍යයට යන දොරටුව විවෘත කරන මාර්ගය තමයි අපි මිනිස්සෙකුගේට සමාව දෙන එක. මේ මිනිස්යාගේ ජීවිතයට සමාව දෙන්න මගේ ජේසුනේ කියන එකටයි. අපි මුළු හදවතින් පෞද්ගලිකව දන ගහලා යාඥා කළ යුතුයි. පියන්නේ මගේ ජේසුනේ. ඒ මිනිස්සයා මට වරදක් කළා. ඇත්ත ස්වාමිනේ ඔහුට සමාව දෙන්න. ඒ මිනිස්සයා නොදැන කරපු වරදට සමාව දෙන්නේ මිනිස්සයා මම දෙවියන් වහන්සේගේ මේ අහස පොළොව මැව්වේ දෙවියන් වහන්සේ කියලා දැනගෙන හිටියානම් ඒ අහස පොළොව මැව්ව දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා දැනගෙන හිටියානම් අපිට මේ මිනිස්සයා වැරදි වැඩ කරන්නේ නැහැ. උන්වහන්සේව දන්නේ නැති නිසායි මේ මිනිස්සයා අපිට වැරදි වැඩ කරන්නේ. දෙවියන් වහන්සේව දැනගත්තා නම් හරියටම පියෝ විදියට දෙවියන් වහන්සේව දැනගත්තා නම් ඒ දරුවා අපිට පාට් ටික දාන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ දැනගෙන මිනිස්සුන්ට පාට් දාන්න යන්න හොඳ නැහැ කියලායි උන්වහන්සේ මේ සුද්ධ මතේ 6:15 අපිට කියන්නේ. ඒක නිසා උන්වහන්සේ කියන්නේ මගේ දරුවනේ මගේ දුවේ පුතේ සමාව ඉල්ලලා දෙන්න. මේ සමාව කියන එක නිකන් එහෙම දෙයක් නෙමේ. සමාව කියන එකේ ලොකු ආශිර්වාද ගංගාවක් රැඳිලා තියෙනවා. ඒ ආශිර්වාදයේ ඒ අපි දෙන සමාව ඒ අපිට විරුද්ධව කම් කරපු මිනිස්සයාට අපි දෙන සමාවෙන්
අපේ ජීවිතයේ හැම වැරද්දක්ම අඩු පාඩුවක්ම පිරිමැහෙනවා. අපේ වැරදි වලට උන්වහන්සේ සමාව දීලා අපිව කෙලින් හිටවනවා. එතකොට අපිට විරුද්ධව මිනිස්සු නැකින්න බැරිව යනවා. මොකද හේතුව අපි ඒ නැකින්න බැරුව යනවා කියන්නේ අපි ඒ මිනිස්සෙන්ටත් සමාව දීලා ගන්න නිසායි. එතකොට සාතන් පරාජය වෙනවා. අපි සමාව දෙන වාරයක් ගානේ සාතන් පරාජයටපත් වෙනවා. අපි දෙවියන් වහන්සේ තුල අනිකුත් ජනතාවට, අන්‍ය ජනතාවට, අන්‍ය භක්තික ජනතාවට අපි සමාව දෙන වාරයක් ගානේ යක්ෂයා පරාජිත වෙලා විනාශයකට පත් වෙනවා මගේ දරුවනේ. යක්ෂයාට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. අපි මිනිස්සුන්ට සමාව දෙද්දී ඒ මිනිස්යාගේ ජීවිතය ඇත්තටම සුන්දර වෙනවා. නැත්නම් මිනිස්යාගේ ජීවිතය අසුන්දර වෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ දෙයක් කරනවා නම් ඒ දේ ඒ මිනිස්සෙගේ ජීවිතය අපි කිව්වොත් විනාශ වෙන්න කියලා විනාශ වෙනවා. ඒක එතකොට අපිට දෙවියන් වහන්සේ තුල ගණන් දෙන්න වෙනවා. ඒක නෙමෙයි. අපිට මිනිස්සෙක් විනාශ කරන්න කියන්න බෑ. දේව ප්‍රේමයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නීතිය ඇවිල්ලා මිනිස්සෙකුට සමාව දෙන නීතියක් පමණයි. මිනිස්සෙකුට දඬුවම් කරන නීතියක් උන්වහන්සේ තුල නැහැ. ඒක තියෙන යක්ෂයා තුල ඒ දඬුවමේ නීතිය. දෙවියන් වහන්සේ තුල තියෙන්නේ සමාදානයේ නීතිය. උන්වහන්සේ එකයි කියන්නේ නුඹට තව කෙනෙකුට සමාව දෙන්න බැරි නම් ඒ මිනිස්සයාගේ අඩුපාඩුකම් වලට නුඹට සමාව දෙන්න බැරි නම් මමත් නුඹේ අඩුපාඩුකම් වලට සමාව දෙන්නේ නැහැ. නුඹ පුතාවම හිටපන් කියලා උන්වහන්සේ පැත්තකට වෙනවා. එතකොට අපේ ජීවිතේ ලොකු දේවල් වලට මූණ පාන්න වෙනවා. අපේ ජීවිතය කලකිරලා එක දේවල් වලට හැල හැප්පිලා ජීවිතය අස්සා ජීවිතය විනාශයට කියන්නේ අපේ ජීවිතේ වැටිලා යනවා. අපිට නැකිරින්න බැරුව යනවා. අපි සෑම අතින්ම දුර්වල වෙනවා. මේ සමාව කියන දේ නොදුන්නොත්. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පටන් ගැනීමෙදිම අපේ පෞකාර ජීවිත උන්වහන්සේගේ හස්තයට පාර අරගෙන අපිට සමාව දුන්නා. එහෙම දෙන්න පුළුවන්. එහෙම දීපු නිසායි උන්වහන්සේ ක්‍රියාවට ඔප්පු කරපු එකම දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේ විතරයි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි මිනිස්සුන්ට සමාව දෙන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කළේ මගේ දරුවනේ. ඒක උන්වහන්සේ කුරුසියට ගිහිල්ලා ඔප්පු කරලා පෙන්වුවා. තා මිනිස්සෙගේ ජීවිතය වෙනුවෙන් මෙන්න මෙහෙමයි ජීවිතේ පූජා කරන්නේ. තා මිනිස්සුන්ට සමාව දෙන්නේ මෙහෙමයි. තා මිනිස්සෙගේ ජීවිතයකට ඒ මිනිස්සයාගේ පාපය උසුලා ගන්න මෙහෙමයි. ඒ මිනිස්සයාගේ පාපය උසුලාගෙන ඒ පාපය විනාශ කරන්න පුළුවන් විදිය මේකයි. ඒක කරන්න පුළුවන් තමුන්ගේ ලේ දන් දීලා පමණයි. ඒක නිකන් දන් දෙන්න බෑ. ඔය මිනිස්සු දෙනා වගේ දන් දීලක් නෙමෙයි ලේ. ඒක මුළු ලෝකයා වෙනුවෙන් උන්වහන්සේගේ ලේ මේ පොළොවේ මත පතිත වෙන්න ඕන. පතිත වෙලා ඒ ලේ මේ පොළොව මත ගලාගෙන යා යුතුයි. නිකන් යන්න බෑ. ඒක පහරවල් වලට ලක් වෙලා ඒ ලේ ගියේ. ඒක උන්වහන්සේගේ සමාව නිදහස් වුණේ මුළු ලෝකයාටම. ඒක කරන්න පුළුවන් උනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ආමෙන් හලෙලූයා. දෙවියන්ගේ ප්‍රශංසාව වේවා. වෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. මිනිස්සුන්ගෙන් ගුටි කාලා වද විඳලා ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අම්මිල ජීවිතය ඒ ලේ පූජා කරන්න පුළුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. ඒක ඉහෙලින් ඉන්න ඕන ඕඩරයක්. ඒක දෙවියන් වහන්සේගේ නීතිමය දෙයක්. හැමෝටම කරන්නත් බෑ. ඒක කරන්න පුළුවන් උනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. අදටත් හෙටටත් මතු අනාගත කාලයටත් ආයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වෙන්නේ නැහැ. කුරුසපත් වෙලා ඉවරයි. දැන් ඉන්නේ අපිව ගෙනියන්න. ඒක හැමෝටම කරන්න බෑ. කුරුසපත් වෙන එක කලේ කෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. කරන්න බෑ හැමෝටම. ඒක කරන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වූ ශුද්ධ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. හැම පැත්තකින්ම ශුද්ධ ජීවිත ගත කරපු, ශුද්ධාත්ම වරන් ලැබපු, ශුද්ධ හස්තෙන් ශුද්ධ කමින් පිරුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරයි දේ කරන්න පුළුවන්. මේ ලෝකේ අනිත් හැමෝටම පව් තියෙනවා, පාපය තිබෙනවා. පව් නැති මිනිස්සෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. හිටියනම් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. සිතින්වත්, කයෙන්වත්, ආත්මයෙන්වත්
පවුන කරපු එකම කෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි හාලෙලූයා ප්‍රශංසා වේවා ආමෙන්. වෙන කිසි කෙනෙකුට ඒවා කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වුණේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේට පමණයි මගේ දරුවනේ. ඒක උන්වහන්සේ කියන්නේ මගේ දුවේ පුතේ මම දීපු සමාවම දෙන්න. මම දීපු සමාව දුන්නොත් එදා මම දීපු සමාව දීපු නිසා මම මරණයෙන් නැකිට්ටා. මරණය පරාජය කරලා සදාතනික ජීවනය උරුම කරගන්න පිණිස මම නුඹලට මාර්ගය සැලැස්සුවා. මාර්ගය තමයි සමාව දීම. සමාව දුන්නාම අපි තව කෙනෙකුට සමාව දුන්නාම අපිට සදාතනික ජීවනය ලැබෙනවා. ඒ මනුස්සයටත් එක්කම ලැබෙනවා. ඒක ලබා ගන්න නම් මගේ දරුවනේ අපි මෙම් ශුද්ධ මතෙව් 6:15ට අනුව සමාව දිය යුතුයි, ජීවත් විය යුතුයි. එනම් අපේ පව්වලට සමාව දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න ක්‍රමය මේකයි. ඒ තමයි ශුද්ධ මතෙව් 6:15 ස්වාමින් වහන්සේගෙන් සමාව ලබාගෙන අපි හැමෝම දෙවියන් වහන්සේ තුළට ගැලවීම නොලබපු හැමෝටම දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලබන්න ආශිර්වාදය හිමි වේවා ලැබේවා කියලා අපි හැමෝටම සමාදානය සමාව නිදහස් කරමු. මේ වචනය නිසා දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් සියලු මහිමයත් සියලු නමස්කාරයත් අත් වේවා. ශුද්ධාමයන් වහන්සේ කරන කොටගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. මේ දේශනා අහන හැමෝටම මගේ දරුවනේ හැමෝටම සමාව දෙන්න ජේසුස් වහන්සේගේ නාමයෙන්. එවිට අපිට සමාදානය ලැබෙන සේක්වා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔයාලා හැමෝටම ජේසුස්ගෙම පිහිටයි.